සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනෙක්ම අද ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්න. පින්වතුනි මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පින්වතුනි බණ ඇසීම අපිට නිවන් දොරටුවක් බවට පත්වෙනවා. එනිසා ඔබ බණ අහද්දී හිතේ අප්‍රමාණ සද්ධාාවක් ඇති කරගෙන මං කොහොම හරි මේ ධර්ම කාරණා මගේ ජීවිතයට ගලප ගන්නවා, මං කොහොම හරි තේරුම් ගන්නවා, මේ ධර්මය මං මගේ ජීවිතය තුළ මාව සංසාර දුකින් නිදහස් කරවන බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මය මං ඒ ධර්මය පිළිගනිමින් ඒ ධර්මය තුළ හැසිරෙමින් ඒ ධර්මය තුළ ධම්මානුධම්ම ප්‍රතිපදාවක යෙදෙමින් මම ඒ ධර්මය තුළ කටයුතු කරන කෙනෙක් බවට පත්වෙනවා කියෙන අධිෂ්ඨානය බණහද්දි හිතේ ඇති කරගන්නට ඕන. පිංහතුනි අද මේ ධර්මානු ශාසනාවද අපි ඔබට මෙවැනි යුගයක් තුළ මේ ධර්මය කොහොමද අපි ජීවිතයට ගලපගන්න. සාමාන්‍යයෙන් අද ලංකාව තුළ ගත්තොත් මේ බණහන බොහෝ දෙනෙක් බොහෝ මානසික පීඩාවන් චිත්ත පීඩා මොකක් වෙයිද, ජීවත්වෙන්නේ කොහොමද, ඉදිරියේ මොකක් වෙයිද, තව මාසයක් දෙකක් යනකොට අඩුගානේ ගෙවල්වල කන්නවත්තියෙයිද, සමාජි පාරට බැහැල යනකොට හදිසියකට ලෙඩකට දුකකට බෙහෙතක් ගන්න ඉස්පිරිතාලකට යන්න අනාගතය ගැන විශාල අවිනිශ්චිතතාවයක් තුළ විශාල බයක්, තැතිගැනීමක්, අසරණකමක් ජීවිතයේ බොහෝ පිරිසකට ඇති වෙච්ච වෙලාව. කාල විපත්ති. සමහර කාලවල එක්ක යුද්ධ නිසා මිනිස්සුන්ට එවැනි බිය තැති ගැනීම් උපදින. සමහර වෙලාවට ස්වභාවික විපත් නිසා ගංවතුර නායාම් අපි දන්න අපේ රටේ සුනාමි වගේ මහා වියස නැති වුණා. අපේ ඉතිහාස දිහා ගනිද්දී බැමිනිතියා සාය වගේ විශාල සාගත නියග අපේ ඉතිහාසයේ තුළ මිනිස්සු අන්ත අසරණ වෙච්ච සිදුවීම් ගැන සඳහන් වෙන. ඒවගේම යම් යම් ආක්‍රමණ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ යම් යම් අධර්මිෂ්ට රජවරුන්ගේ පහළවීමත් සමග රටේ ඇතිවෙච්ච ව්‍යාකූල තත්ත්වයන් ඔබහල ඇති රාජසිංහ රජ්ජුරුව භික්‍ෂූන් වහන්සේලා මරලා වෙහෙර විහාර ගිනි තියලා මහ විශාල විනාසයක් සංහාරයක් කරමින් එවැනි යුග ඊළඟට කාලිංග මාග චන්ද්‍රභානු වගේ අය කෙලවරක ඉඳං මිනිස්සු මරමින් වෙහෙර විහාර ගිනිතියමින් එතකොට අපේ රටේ එවැනි ඉතිහාස සිදුවීන් එක්ක බලද්දී එක්ක විදේශ ආක්‍රමණයක් රට ඇතුළෙන් ඇතිවෙන ආක්‍රමණ යම් යම් ප්‍රදේශ ප්‍රාදේශීය පාලක රජවරු අතර ඇතිවෙච්ච යුද්ධ අභ්‍යන්තර යුද්ධ ස්වභාවික විපත් මෙවැනි ඉතිහාසය තුළ ගත්තහම විටිං විට නොයෙක් විපත්වලට මූුණ දෙමින් ව්‍යසනවලට මූුණ දෙමින් අපේ රට ඉතිහාසී දම් මේ දක්වා විටිං විට පැවතගෙන ඇවිල්ලතිය. ඒ අතර ධර්මය වනත් කාලෙකට බැබලෙනවා, කාලෙකට යටපත් වෙලා යනවා. සමහර කාලවල බණපදයක් ඇහෙන් නැති මට්ටමට ඔබ බලන්න අපේ රටේ පූජනීය මහා සෑයවල් රුවන්වැලි මහා සෑය පවා අවුරුදු ගණනාවක් මහ වනාන්තරයකින් කැලෑවකින් වැහිලා ගියා.
1860 ගණන් වල ආයිමත් රුවන්වැලි සෑය හොයාගත්තේ මහ වනාන්තරයක් මැද ගරා වැටිලා පස් කන්දක් වගේ. අවුරුදු 100 ගණනක් අපේ රටේ මනුස්සයන්ට විශාලම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් මේ විශ්වය තුළ ලෝකයේ තුළ වැඩඉන්න ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑය පවා මිනිස්සුන්ගේ වන්දනාමානවලින් බැහැරවෙච්ච කාල අපේ ඉතිහාසෙ තිබිලා තියෙනවා. ඒ නිසා පිංගතුනේ ඒ විපත් කාල විපත්ති ව්‍යසන ස්වභාවික විපත් මෙවැනි විපත් ව්‍යසන එද්දි දැන් ඔබට අවුරුදු 10 ගණන් 100 ගණන් ඉතිහාස ගැන අහලා තිබුණට අත්දැකීම් නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට වැඩිහිටියන්ට 80ට 89 වගේ ව්‍යසන කාල ඊළඟට අපේ රටේ 70 ගණන් වල ඇතිවෙච්ච ඒ භීෂණ කාල ඊළඟට 30 අවුරුදු යුද්ධයත් එක්ක මිනිසයන් තුළ ඇතිවෙච්ච ඒ බිය සුනාමි ව්‍යසන රටේ කැරලි කෝලහල එතකොට මෙවැනි දේවල් එක්ක විටින් විට එවැනි අත්දැකීම් ලැබපු ඒවා මතක තියෙන බොහෝ පිරිසක් අදටත් ඉන්න පුළුවන්. වර්තමානයේ අපි මුණ දෙන්නේ ඒ සියල්ලට වඩා වෙනස්ම ආකාරයක පසුගිය අවුරුදු 2 පුරා ලෝක මට්ටමේ මහා වසංගතයකට අපි මුණ දුන්නා. මාස ගණන් ඇදිරි නීතිය දාලා රට ලොක්ඩවුන් කරලා ගමනක් බිමනක් යාගන්න බැරුව රෝග බියත් එක්ක මිනිස්සු බොහොම අසරණ වෙලා බොහොම දුකසේ හිටියා. ඒක අවසන් වෙනකොටම මේ ඇතිවෙච්ච ආර්ථික ප්‍රශ්නත් එක්ක රටේ ඇතිවෙන කලකෝලහල මේ මිනිස්සුන්ගේ ඇවිස්සිච්ච ද්වේෂය මේ මානසිකත්වයත් එක්ක බොහෝ දෙනෙකුට වර්තමානයේ බණක් අහන්නවත් හිත හදාගන්න බැරි මනසක් ගොඩ නැගිලා තියෙනවා. පිංගතුනේ අපි කොච්චර ඔබට බණ කිව්වත් වාඩි වෙලා බණ ටිකක් අහන්න හිත නිදහසේ තියාගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අහන ධර්මයේ නුවණින් විමසන්න අඩු ගානේ පැයක් හරි මේ දේශනාවක් ශ්‍රවණය කරලා හිත හදාගන්න මානසික ඒකාග්‍රතාවයක් පුද්ගලයෙකුට තියෙන්නට ඕන. මිනිස්සුන්ගේ මනස විසිරිලා නම් කලබලයි නම් බිය තැති ගැනීමෙන් බලවත් නම් රාග ද්වේෂ මෝහ ඇවිස්සිලා නම් කෙලෙසුන්ගෙන් බලවත් වෙච්ච යටපත් වෙච්ච ආතුර වෙච්ච මනසකට ධර්මය කියද්දි බොහෝ වෙලාවට භාජනයක් මුණින් නවල වතුරක් කරනවා වගේ. සමහර අය අපි දකිනවා මේ කාලේ බණ ඇහෙන කොටත් තරහ යනවා සමහරුන්ට. ඒ නිසා පින් ඇති කෙනාට සමහර වෙලාවට බොහෝ දෙනෙක්ගේ පින දැන් යටපත් වෙලා අකුසල් බලවත් වෙලා ද්වේෂය වෛරය කේන්ති ආදී අකුසල ධර්මයන් බලවත් වෙලා බොහෝ දෙනෙක්ගේ පින් වැහිලා. පිංගතුනේ මේ වෙලාවේ අමාරුයි. හැබැයි අමාරුයි කියලා අපිට විකල්පයක් නෑ. ඔබ දුගතියකට වැටුනොත් කවුරුත් ඔබ බේරගන්න නෑ. සමහර වෙලාවට පාලකයෝ නිසා හරි යම් දේශපාලනයක් නිසා හරි පක්ෂ නිසා හරි කවුරු හරි පුද්ගලයෙක් හරි කණ්ඩායමක් නිසා ඔබ තුළ ද්වේෂය උපදිනවා නම් එවැනි ද්වේෂ හිතක් බලවත් වෙලා මැරුණොත් දුගති යන්නේ ඒ පුද්ගලයෝ නෙමෙයි ඔබයි. ඔබ ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් බැනබැනා සාප කර කර යැදිමින් එවැනි වෙලාවක ඔබ මරණයට පත් වුණොත් දුගතිය උපදින්නේ ඔවුන් නෙමෙයි ඔබයි. ඒ නිසා ද්වේෂය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමා කීපයකට පෙන්නවා. ගිනි අඟුරු රත් වෙච්ච ගිනියම් වෙච්ච ගිනි අඟුරු ටිකක් අතින් අරගෙන තව පුද්ගලයෙකුට ගහන්න සූදානම් වෙනවා වගේ. එතකොට තව පුද්ගලයෙකුට පහර දෙන්න කියලා රත් වෙච්ච ගිනියම් වෙච්ච ගිනි පොකුරු ටිකක් අතින් අල්ලලා ගන්නකොට ඉස්සල්ලාම අත පිච්චෙන්නේ තමන්ගේ. තමනුයි ඒ අනතුරට පත් වෙන්නේ. ඒ නිසා යමෙක් නිසා යම් පුද්ගලයෙක් නිසා ද්වේෂයක් උපදිනවා නම් ඒ උපදින්නේ ඔබේ හිත තුලයි. ඔබටයි පළවෙනියට මේකේ හානිය. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා යකඩයක හටගන්න මලකඩ ඒ යකඩේ විනාශ කරලා දමනවා. අන්න ඒ වගේ තමයි තමන්ගේ හිතේ බලවත් වෙන ද්වේෂය, වෛරය, කේන්තිය තමන්ව විනාශේ කරා අරගෙන යනවා. ඒ නිසා පින්වතුනි අසීරුම වෙලාවක හෝ ධර්මයේ ගලප ගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. ඔබ අහලා ඇති දේවදූත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ නිරේ ස්වභාවය කෙනෙක් අපායේ වැටුණට පස්සේ
නිරේට ඇද වැටුනට පස්සේ ඒ නිරේ තුළ විඳින දුක් ගැහැට බුදු ඇසින් දැකලා චුතූපපාත ඥානය දිබ්බ චක්කු දිබ්බ සෝත වගේ බුදුරජාණන් වහන්සේ තුළ පවතින අනන්ත බුද්ධ ඥානයන්ගේ ඒ සත්වයන් උපදින සත්ව තල ඒ සත්වලෝකොල ස්වභාවය අතැම්බුලක්සේ පිරිසිඳ දකින බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු දේශනාව සමහර වෙලාවට ඔබට සැක උපදින්න පුළුවන්. මොකද ඔබට අපට තාම ඒ දිවස්නුවනවත් ඒ ලෝක කැන ගෝචර වෙන ඥානයක් අපිට ඒක ඇස් දෙකෙන් දැකලා අපි තේරුම් ගන්නවා නෙමේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සද්ධාවෙන් තමයි මුලින්ම ධර්මයට පැමිණෙන. සද්ධානුසාරී. එයා සද්ධාවෙන් ධර්මයට පැමිණිලා ඒ ධර්මය තුළ කර්මඵල විශ්වාසය ඇතිකරගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැන සද්ධාවෙන් පිළිගන්න. ඊට පස්සේ ධර්මයට අනුකූලව තමන්ගේ හිත දියුණු කරගෙන වඩාගෙන යනකොට අන්න යාට මුලින් සද්ධාවෙන් විශ්වාස කරපු පිළිගත්තදේ කාලයක් ධර්මය පුරුදු කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ධර්මය වඩාගෙන යනකොට ප්‍රඥාවෙන්ම තමන්ට ඒක අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. පිංගතුනී දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් පුද්ගලයෙක් කයින් දුෂ්චරිතයේදීලා වචනයෙන් දුෂ්චරිතයේදීලා මනසින් දුෂ්චරිතයේදීලා ඒ කියන්නේ සිත කය වචනෙන් අකුසල් කරලා දස අකුසලයේදීලා නියත මිත්‍යා දෘෂ්ටියේ සමාදන් වෙමින් මෙලව පරලව නෑ කර්මඵල කියලා දෙයක් නෑ පින්පව් කියලා දෙයක් නෑ ඕනේ අකුසලයක් කරගෙන ඉඳපල්ලා කියන ඒ නියත මිත්‍යා දෘෂ්ටිය තුළ සමාදන් වෙමින් කටයුතු කරලා මරණින් මත්තේ සමහර පුද්ගලයෝ යථාබතන් නික්කිත්තෝ ඒවන් නිරේ හිසේ තිබ්බ බරක් බිමට වැටුණ වගේ කයබිඳී මරණින් මතු මෙහින් චුත වෙනකොටම ප්‍රතිසන්ධිසිත අපාය පහළ වෙනවා. ඒ අපාය ගැන අපට අපේ ඇස් දෙකෙන් දකින්න තාම අපේ හිත දියුණු නැතිවුණාට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකල අපට දේශනා කරනවා මහණෙනි. අපායට කෙනෙක් ඇදිලා ගියාට පස්සේ යම රජ්ජුරුවෝ කරුණු 5ක් ගැන 5 වතාවක් තේරුම් කරලා දෙනවා. එතන අපට වැදගත්ම දේ තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි යම රජ්ජුරුවෝ අපායට ඇදිලා එන කෙනාට 5 සැරයක් සිහිපත් කරලා දෙනවා. එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලාවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න අපායට ආවත් නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් යාළුවෙක් මිත්‍රයෙක් හිතවතෙක් කරපු කර්ම ගෙවන්න මෙහෙට ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසායි නුඹ අපායට ආවේ කියලා 5 සැරයක් සිහිපත් කරලා දෙනවා. පළවෙනි දේවදූතයා දැක්කද දෙවනි දේවදූතයා දැක්කද තුන්වෙනි දේවදූතයා දැක්කද එතන දේවදූතයා කියලා විස්තර කරන්නේ තමන්ට ජීවිතය ගැන වැටහෙන සමහර වෙලාවට හිතෙනවා අයියෝ මේ දේ මටත් අත්තුනොත් අන්න ඒ වගේ අවස්ථා 5ක් ජීවිතය ගැන ඒ තුලින්වත් හිතුන් නැද්ද නුඹට කියලා අහන. එදාම ඉපදිලා මලමුත්‍ර ගොඩේ ඉන්න දරුවෙක් දැක්කට පස්සේ මමත් ඉපදෙමින් මැරෙමින් යන කෙනෙක් මමත් ඉපදෙන ස්වභාවයෙන් ඇති කෙනෙක් ඒ නිසාවත් වැරදි කරන්න හොඳ නෑ කියලා නුඹට හිතුන් නැද්ද? ඊළඟට ලෙඩ වෙලා දුක් විඳින බොහෝ දුක් විඳින අසරණ වෙච්ච කෙනෙක් දැක්කට පස්සේ මමත් ලෙඩ වෙන කෙනෙක් මමත් මේ වගේ ලෙඩ රෝග වලට ගොදුරු වෙන ශරීරයක් දරාගෙන ඉන්න කෙනෙක් ඒ නිසාවත් මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ කියලා නුඹට හිතුන් නැද්ද? ඊළඟට වයසට ගිහිල්ලා අන්ත දුක් විඳින වයෝවෘද්ධ කිසිම දෙයක් කර කියාගත නොහැකිව එක්තැන් වෙච්ච කෙනෙක් දැක්කට පස්සෙවත් නුඹට හිතුන් නැද්ද මමත් වයසට යන කෙනෙක් ඒ නිසාවත් මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද? ඊළඟට අහනවා රාජ දඩුවම් විඳින අකුසල් කරලා ඒ කාලේ තිබ්බ දඩුවම් අද වගේ සාමාන්‍ය මේ දවස් 14කට හරි මාස කීපයකට හරි හිරේ යවන එකවත් සමහරලාට අවුරුද්දක දෙකක තුනක දඩුවමක් දීලා හිරේට අවුරුදු ගානකට හරි යවන එක වගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ සමහර රාජ දඬුවම් ප්‍රසිද්ධියේ
එක්ක අතක් කපනවා, අත් දෙක කපනවා, කකුල් කපනවා, ඇත්තුලව්ව පාගවල මරනවා, හිස ගසා දමනවා. සමහරු උඩ එල්ලලා යටිපතුල පලලා යටිපතුලේ ඉඳන් හම ගලවනවා. ගිනි පොකුරුට ඇවිත් වුණා. මේ වගේ රජවරු එදා වද හිංසා දීලා තියෙනවා. දස වදේ කියලා සඳහන් වෙනවා සමහර දේශනාවල. එවැනි රාජ දඬුවම් විඳින මිනිස්සු දැකලා නැද්ද? දැක්කා කියනවා. එතකොටවත් ඔබට හිතුන්නේ නැද්ද මමත් මේ අකුසල් කර කර ගිහිල්ලා මටත් මේ වගේ විපත් වලට සසරි විඳින්න සිද්ධ වෙයි. එතකොට මෙන්න මේ වගේ අවස්ථා පහක් යටතේ අපායට ඇදිලා ගිය කෙනෙකුට නැවත නැවත සිහිපත් කරලා අහනවා නුඹ මේ අපායට ඇදිලා ආවේ මේ වගේ අකුසල් නිසායි. මේවා නුඹ විසින්ම කරපු දේවල්. නුඹේ අම්මා නිසාවත්, තාත්තා නිසාවත්, ඥාතියෙක්, හිතවතෙක්, යාළුවෙක්, මිත්‍රයෙක් කවුරුවත් නිසා නුඹ අපායට ආව නෙමෙයි. නුඹ විසින්ම කරපු අකුසල් නිසායි අපායට ආවේ. එතකොට ඊට පස්සේ තමයි තමන් කරගත් අකුසල් තමන්ට පස්සරයක් සිහිපත් කරලා දුන්නට පස්සේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟ වේ පුද්ගලයා අසරණ වෙනවා. අනේ මට තේරුම් ගන්න බැරි වුණා, මගෙන් වැරදි වුණා කියලා ඔහුට පිළිගන්න සිද්ධ වෙනවා. අන්න එතනදි තමයි යම රජුරුවන් නිහඬ වෙනකොට ඒ පුද්ගලයා අපාය ඇතුළට ඇදිලා යන්නේ. යමපල්ලෝ වද දෙන්න පටන් ගන්න. එතකොට බාල පණ්ඩිත සූත්‍රය, දේවදූත සූත්‍රය වගේ බුද්ධ දේශනා ගණනාවක මේ අපාය ගැන විස්තර සඳහන් වෙනවා. ඊළඟට තිරිසං අපාය. අපේ ඇස් දෙකට පේන අපායක්නේ. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් හරි ලස්සනයි. අනේ අපටත් මේ කුරුල්ලෙක් වගේ පියාඹගෙන යන්න තිබ්බනම්, මේ ගහෙන් ගහට පැන පැනා යන්න තිබ්බනම්. සමහරු එහෙමත් හිතනවා. මේ අවිද්‍යාව, තණ්හාව නිසා තිරිසං අපාය හොඳයි කියලා හිතන සමහරුත් ඉන්නවා. හැබැයි ලෙඩක් දුකක් හැදුනත්, කුසගින්න, වේදනාව, සතෙකුට තියෙන බිය තැති ගැනීම, සත්ත්ව ලෝකෙ කියන්නේ පුංචි සතා තව ටිකක් ලොකු සතෙක්ගේ ගොදුරක්. ඒ සතා ඊටත් ටිකක් ලොකු සතෙක්ගේ ගොදුරක්. ඒ විශාල සතා තවත් සත්වයෙක්ගේ ගොදුරක්. එකිනෙකා ගොදුරු කර ගනිමින් ජීවත් වෙන ලෝකයක්. බය තැති ගැනීම බහුල තැනක් තිරිසං අපාය. ඊළඟට ප්‍රේත අපාය. සත්වයන් කොච්චර දුක් විඳිනවා සා පිපාසාවෙන්. අවුරුදු දසදහස් ගණන්, ලක්ෂ ගණන් ප්‍රේත ලෝකෙ වැටිච්ච ප්‍රේතයෝ දුක් විඳිනවා. සෙම් සොටු ටිකක් හොයාගෙන මලමුට්ට, අසූචි ආග්‍රහණය කරමින් කුසගින්න නිවාගන්න විශාල දුකක් විඳිනවා ප්‍රේතයෝ. හැබැයි අපේ ඇස් දෙකින් දකින්න පුළුවන් විශේෂ සීමාවක් තුල නෙමෙයි ඒ සත්ත්ව ලෝකෙ පිහිටන්. ඒකට හේතුව සියුම් ශරීරයක් ඇතුව ඕපපාතිකව පහළ වෙන සත්වයන් අපේ පියවියෙන් දකින්න පුළුවන්කමක් නැහැ. කෙනෙක් භාවනා කරලා දිබ්බ චක්කු, දිවස් නුවණ, ඊර්තිවිද ඥානයන්, චුතෝපාත ඥානය වගේ එවැනි හැකියාවක් උපදවාගත්ත කෙනෙකුට දකින්න පුළුවන්. ඊළඟට අසුර අපාය. මහා සාගරයේ තුල දුක් විඳින අසුර නැමැති අමනුස්ස කොටසක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඔන්න ඔය සත්වයන් උපදින තල 4 නිරය, තිරිසං අපාය, ප්‍රේත අපාය, අසුර අපාය. අපි ධර්මයේ කියනවා සතර අපාය කියලා. පින්වතුනි, මේ මනුස්ස ජීවිතේ ගත කරන හැමෝම ආයෙමත් ඉපදිලා මිනිස්සෙක්ම වෙනව නෙමෙයි. මේ සතර අපායේ මහ ගෙදර කරගෙන යන සංසාර ගමනක්. ඔබට ඕන විදියට යන්න පුළුවන් ගමනක් නෙමෙයි. දැන් ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කවුරුත් කැමති නෑනේ අපාය වැටෙන්න. නිරේ උපදින්න, තිරිසන් ලෝකේ යන්න, പ്രേත ලෝකේ කවුරුත් කැමති නෑ. ඕනම වැරදි කරන, අපරාධ කරන, දුස්සීලකම් කරන, දුරාචාරයේ දෙන, දස අකුසලයේ යෙදෙන පුද්ගලයෙක් පවා ඔහුගෙන් ඇහුවොත් කොහෙද උපදින්න කැමති? ඔහු කැමති ආයේ එක්ක මනුස්ස ලෝකේ සුගතිය. හැබැයි අපිට ඕන විදිහට අපි අපේ කැමැත්තෙන් අපිට ඕන විදිහට යන්න පුළුවන් සංසාර ගමනක් නෙමෙයි. අනාත්මයි. අනාත්මයි කියන්නේ ආත්මික ස්වභාවයක් නෑ. ආත්මය කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් නම් මෙසේ වේවා මෙසේ නොවේවා, මගේ උපත මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් නම් අන්න එතන ආත්මික ස්වභාවයක් තියෙනවා. අනාත්මයි. කර්මයෙන් විපාක පිණිස කර්ම හැදුනේ යම්සේද භවපච්චයා ජාති. ඒ කර්මයට අනුවයි සත්වයා උපත කරා යන්නේ.
කර්මයට අනුවයි උපදින්නේ. භවය නිසායි විපාක පිණිස කර්ම හැදෙනවා. ඒ කර්මයට අනුව සත්වයන් උපදින. ඒ නිසා පිංහතුනේ හැම වෙලාවෙම ඔබ හිතන්න කවුරුත් නෑ ඔබට ඔබ බේරගන්න. නතම් මාතා පිතා කයිර අම්මතාත්තට ඔබව සතරාපායෙන් බේරන්න බෑ. සංසාරදුකින් බේරගන්න බෑ. අන්යේ වාපිත ඥාතකා අන්‍ය වූ නෑදෑයන්ට ඥාතීන්ට යාළුමිත්‍රයන්ට ඔබ සතරාපායෙන් බේරන්න බෑ. සංසාර ගමනින් බේරගන්න බෑ. හැබැයි සම්මා පනීහිතන් චිත්තා තමන් උත්සාහයෙන් වීරියෙන් ධර්මය දියුණු කරගත්තොත් සෙය සෝනන් තතෝ කරු. ඒ ධර්මයෙන් ඔබට ශේෂ්ඨත්වයට පත්වෙන්න පුළුවන්. ඒ ධර්මයෙන් ඔබව සතරාපායෙන් බේරලා ඔබට ආරක්ෂාව රැකවරණය හදාගන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න කවුරුත් නිසාවත් පුද්ගලයෙක් නිසාවත් යම් රජෙක් නිසාවත් කණ්ඩායමක් නිසාවත් පක්ෂයක් නිසාවත් එක්කෝ ජාතියක් කුලයක් වර්ගයක් අපි අසවල් මෙහෙමයි අපි මේ මතේ එතකොට මේ වගේ කණ්ඩායන් හැදිලා යන රැලිවලට අනුව ඒ කවුරුවත් ඔබ සතරාපායෙන් බේරගන්නේ නෑ. ඒ නිසා අපිට ලෝකෙ දිහා ගත්තහම් මේක හරි සාධාරණයි යුක්ති සහගතයි අපිට මේ වගේ තර්ක විතර්ක හැම වෙලාවෙම ගලපන්න පුළුවන්. මිනිස්සුන්ගේ ප්‍රශ්න ගත්තොත් ඒවැ යම් සාධාරණ බවක් නැතුව නෙමේ. හැබැයි සංසාරි දිහා ගත්තොත් අපි කවුරුත් අසරණයි. හුස්ම ටික ගියාට පස්සේ කවුරුත් නෑ ඔබ බේරගන්න. ඔබ රැස් කරගත්ත කුසලා කුසල කර්ම අරගෙන ඔබ සංසාරය යන ගමන. අඩුම ගානේ බුදුරජාණන් වහන්සේටවත් මේ අපේ අය මේ අපේ නෑදෑයු මේ මගේ අය කියලා තමන්ගේ ඥාතීන්වත් බුදු කෙනෙකුටවත් එහෙම බේරගන්න බෑ. ඒ නිසයි පින්වතුනි යසෝදරාවගේ පැත්තෙන් හිතන් තමන්ගේ ස්වාමිය වෙච්ච කෙනා ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා ලෝතුරා බුදු කෙනෙක් බවට පත් වුණා. තමන්ගේ කුසෙන් බිහිවෙච්ච දරුවා ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුව රාහුල මහරහතන් වහන්සේ. හැබැයි තමන්ගේම තාත්තා පියා සුප්‍රබුද්ධ රජ්ජුරු පොළෝ පලාගෙන අපායි වැටුණ. තමන්ගේ සහෝදරයා දේවදත්ත අක්කෙ නංගියේ මල්ලියේ කියල සෙල්ලං කර පුංචි කාලෙ බොහොම ආදරෙන් හිතවත්කමින් ඒ කාලෙ ගත කරන්න ඇති මාලිකාවල. හැබැයි තම තමන් රැස් කරගත්ත කර්ම තමන් දායාද කරගෙන යන සංසාර ගමන. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දිම උන්වහන්සේගේ ඥාති පරපුර 60,000ක් කපලා කොටලා සමූල ඝාතනය වුණා විදූඩභ රජ්ජුරුවන්ගේ අතින්. ශාක්‍ය සංහාරයක් වුණා. තම තමන් සසරි වපුරපු කර්ම තමන් නෙලාගෙන යන සංසාර ගමන. ඊළඟට යම් කිසි රජෙක් වේවා අකුසලයක් කරොත් හැංගිලා බේරෙන්න තැනක් නෑ. පිංහතුනී සුප්‍රබුද්ධ රජ්ජුරුව මුල් කරගෙනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. න අන්තලික්කේන සමුද්ධ මජ්ජේ මේ අහසේ අකුසල් කරලා අහසේ හැන්ගෙන්න්න තැනකුත් නෑ. අන්තරීක්ෂේ අහසෙ කොහෙවත් හැංගිලා කර්ම විපාකවලින් බේරෙන්න තැනක් නෑ. සමුද්ධ මජ්ජේ මහමුහුදේ දූපතක හරි මුහුදේ හරි කොහෙහරි ගිහිල්ල හැංගිලා කර්ම විපාකෙන් බේරෙන්න තැනක් එහෙම තැනකුත් නෑ. න පබ්බතානං විවරම් පවිස්ස පර්වතයක් ඇතුළේ ගල් ගුහාවක් ඇතුළේ කන්දක් අස්සේ ගුහාවක් අස්සේ හැංගිලා එහෙම බේරෙන්න තැනකුත් නෑ. තමන් යම් කර්ම විපාකයක් කරොත් ඒක විපාක තමන් කරා එනවාමයි. සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ අකුසල් කරලා අවසානයේ හැන්ගෙන්න්න හිතාගෙන ඒ කර්ම විපාකෙන් බේරෙන්න හිතාගෙන සත්මහල් ප්‍රාසාදයක් හැටියට තිබිච්ච තමන්ගේ මාලිකාවේ උඩම මහලට නැගලා දින 7ක් පුරා පහලටවත් එන්නේ නැතුව ආරක්ෂාවල් යුදෝගෙන හැංගිලා හිටිය මාලිකාව උඩ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේදා භික්‍ෂු සංඝයා සමඟ වැඩම කරද්දි සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ හොඳටම මත් පැන් පානය කරලා බුදුරජාණන් වහන්සේ ගැන දවේශයෙන් වෛරෙන් පාර වහගෙන ඒ පාරි බුද්ධ ප්‍රමුඛ සංඝයාට යන්න ඉඩ නොදී පාර අහුරගෙන බුදුරජාණන් වහන්සේට සංඝයාට නින්දා පහස කරන්න ගරහන්න පටන්ගත්ත.
එදා එතනින් වැඩම කරන්න සූදානන් වෙච්ච බුදුරජාණන් වහන්සේට සංඝයාට එතනින් වැඩම කරන්න ඉඩ දුන්නෙම නෑ. අවසානි බුදුරජාණන් වහන්සේ ආපහු හැරුණා. ආපසු හැරිලා වැඩම කරද්දී බුදු කෙනෙක් යන මග අහුරලා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට පාර වලක්වල යන මග ඇහුරුවොත්. එහි විපාකෙ දින 7ක් ඇතුළත දිට්ට ධම්මවේදනීය විපාකයක් හැටියට ලැබෙනවා. රජ්ජුරුව මත් පැන් බීල ද්වේෂෙන් වෛරෙන් කේන්තියේ. මේ පාපී අකුසලේ කරාට මොකද රජ්ජුරුවන්ටත් හිතට ටිකක් බයක් ඇති වුණා. රාජ බටයන් රාජකී ඔත්තුකාරයන්ට කිව්වා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ ගැන මේ වෙච්ච කාරණය ගැන උන්වහන්සේ මොකක්ද කියන්න කියලා අහගෙන ඇවිල්ලා කියන්න කියලා. ඔය අතරේ එදා ආනන්ද හාමුදුරුවෝ මේ කාරණය ගැන විමසද්දී බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද සුප්‍රබුද්ධ රජ්ජුරුව කරගත්තේ විශාල අකුසලයක්. බුදු කෙනෙකුට මග අහුරල පාර වලක්වල බුදුරජාණන් වහන්සේ නමක් ආපහු හැරෙව්ව. රජ්ජුරුවෝ ඒ කර්ම විපාක නිසා තව දින 7කින් මාලිගාව පිය ගැට පෙළ ළඟදි පොලෝ පලාගෙන අපායට වැටෙනවා කියලා. දැන් මේ කාරණී භික්‍ෂූන් වහන්සේලා අතරත් ඒ වගේම බොහෝ දෙනෙක්ගේ කන වැටිලා කටින් කට පැතිරිලා යනකොට රාජකී ඔත්තුකාරයන්ගේත් කන වැටුණ. ඔවුන් රජ්ජුරුවන්ට දැනුත් දුන්නා. රජතුමනි තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙන. රජ්ජුරුවෝ දවස් 7කින් ඔය මාලිගාවේ පිය ගැට පෙළ ළඟදී පොලෝ පලාගෙන අපායට යනවා කියලා. රජ්ජුරුවෝ හිතුවා හරි දවස් 7කින් ඕක වෙනවා කියන්නේ. මම මාලිගාවේ උඩටම ගිහිල්ලා දවස් 7-8ක් පහුවෙලා තමයි ආයි පල්ලෙහාට එන්නේ. එතකම් මං එන්නේ. එහෙම හිතාගෙන සතියකට දෙකකට කෑම බීම ඔක්කොම මාලිගාවේ උඩටම අරගෙන ආරක්ෂකයෝ ඉදෙව්වා හැම පඩි පෙලක් ළඟම පහලට රජ්ජුරුවම දැනුම් දුන්නා මං කිසිම හේතුවක් නිසා පහලට එන්නේ නැහැ. එහෙම මං පහලට එන්න බැරි වෙලාවත් අමතක වීමකින් උත්සාහ කරොත් ඔබලා මාව වළක්වන්න ඕනේ. මතක් කරලා දෙන්න ඕනේ කියලා ආරක්ෂකයෝ දෙව්වා. රජ්ජුරුවෝ උඩුම මහලට ගිහිල්ලා දවස් 7 පහු වෙනකන් හැංගිලා හිටියා. පල්ලෙහාට එන්නේ නැතුව මොනම හේතුවකටවත් මං එන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය කියපු කාරණේ බොරුවක් වෙනවා. මං කොහෙද ඕවට අහු වෙන්නේ කියලා ඔන්න රජ්ජුරුවෝ උඩ මහලට ගිහිල්ලා කෑම බීම ටික තියාගෙන කකා බෙබී හිටියා. දවස් 2 3 4 5 6 7 ගෙවුණා. 7 වෙනි දවසේ එදා රජ්ජුරුවන්ගේ හස්තිය ඒ වගේම රජ්ජුරුවන්ගේ අස්සයෝ ටික ඇත්තු ටික කුලප්පු වෙන්න පටන් ගත්තා. මංගල හස්තියත් කුලප්පු වුණා. ඇත්ගොව්වටවත් මේ හස්තිය පාලනය කරගන්න බැරි වුණා. රජ්ජුරුවන්ට කීමට කීකරුයි. රජ්ජුරුව අර උඩුමහල් තලයේ ඉඳන් පහළ බලාගෙන කෑ ගහන ඔය ඇතාව මෙහෙම පාලනය කරගන්න. ඇත්ගොව්වට කෑ ගහනවා. ඇත්ගොව්වට මේක ඇහෙන්නෙත් නැහැ. අවසානයේ රජ්ජුරුවන්ටම උන් හිටි තැන් අමතක වුණා. පල්ලෙහාට වේගෙන් පහළට එනකොට අර ආරක්ෂකයෝ වළක්වන්න හදනකොට ඔවුන්වත් තල්ලු කරගෙන පල්ලෙහාටම ආවා. කේන්තියේ අර හස්තිය කුලප්පු වෙච්ච නිසා ඇතාව නවත්තන්න කියලා. එහෙම ඇවිල්ලා පියගැට පෙළ ළඟදී පහළට පොළොවට අඩිය තියෙනවා සමගම විශාල ගිනි ජාලාවක් එක්ක එහෙමම අපායට වැටෙනවා. ඇදිලා යනවා. එතකොට ওই සිදුවීම මුල් කරගෙන මේ වෙන කවුරුවත් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ මාමණ්ඩි යසෝදරාවගේ පියාණන්. එතකොට බලන්න තමන් රැස් කරගත්ත කර්ම විපාකේ අපි බුදුහාමුදුරන්ගේ නෑයෝ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මගේ දුව විවාහ කරගෙන හිටියේ ගිහි කාලේ සිද්ධාර්ථ කුමාරයා. උන්වහන්සේ මගේ ඥාතිය. ඔය නෑදෑකමක්වත් හිතවත්කමකින්වත් තමන් වපුරපු තමන් කරපු කර්මයෙන් බේරෙන්න බැරි වුණා. ඒ නිසා පින්වතුනි යම් කර්මයක් කරොත් චේතනාවක් පහළ කරලා එහි විපාකයක් තමන් කරා කැරකිලා එනවාමයි. ඒ නිසා හැම වෙලාවෙම හිතන්න බුදුරජාණන් වහන්සේ වදාලා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ඔබටත් මේ පැවිදි ජීවිතය ගත කරන මටත් සියලු දෙනාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසටත් අදාළයි. අනෙක් හැම මනුස්සයෙකුටමත් පිළිගත්තත් නැතත් මේ ලෝකෙ සෑම මනුස්සයෙක්ම
සෑම සත්වයෙක්ම කර්මය මතයි මේ සංසාර ගමන යන්නේ. කම්මස්ස කෝම්හි කර්මය ස්වකීය කරගත්ත පිරිසක්. කම දායාදෝ කර්මය දෑවැද්ද කරගෙන සංසාරය යන පිරිසක්. කම පටිසරණෝ කර්මී පිළිසරණ කරගෙන සසර යන පිරිසක්. කම්ම බන්දු කර්මය තමයි එකම ඥාතිය එකම නෑය. යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්ස දායාදු. යම් කර්මයක් කරොත් යහපත් එහි යහපත් විපාක ලැබෙනවා. තමන් කරන කර්මය අයහපත්නං ඒ අයහපත් විපාකයක් තමන්ට සසර අරගෙන යන්න වෙනවා. ඒ නිසා හැම වෙලාම උදේ හවස හිතන්න කියනවා මම කර්මයේ දෑවැද්ද කරගෙන යන කෙනෙ. මම කර්මය ඥාතිය කරගෙන යන කෙනෙ. මම කර්මය පිළිසරණ කරගෙන සංසාර යන කෙනෙ. මම යම් හොඳක් හෝ නරකක් කරොත් ඒක විපාක මා කරා එනවා මයි කියල හිතන්. තනි තනියෙන් හිතන්. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ ඒ 10 දෙනා තම තමන් වපුරපු කර්ම තම තමන් සසරේ කරපු කර්ම ඒ ජීවිතය තුළ හිතන කියන කරන චේතනා පහල කරල රැස් කරගන්න මේ කර්ම එක එක්කෙනා දායාද කරගෙන යන ගමන. සමහර වෙලාවට ඔය 10 දෙනාගෙන් පෙර සසරි පිනක් හරි මතු වෙලා ඒ ජීවිතය කරපු පිනක් බලවත් වෙලා එක්කො බුදුන් අදින පින් කරන බුදුගුණයක් හරි සිහිකරගත්ත එක්කෙනෙක් දෙන්නෙක් සුගතියක යන්න පුළුවන්. කෙනෙක් කලාතුරකින් එක්ක මනුස්ස ලෝකෙ කායි මැරිලා උපදින්න පුළුවන්. බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් සතරාපායි මහගෙදර කරගත්ත ගමනක් යන්න. මේ ජීවිතේ අපේ ඥාතීන් දරුවෝ සහෝදරයෝ අක්කලා නංගිලා නැන්දලා මාමලා ඔය නෑදෑ පරම්පරාවම ආයායමත් ඔය විදිහටම හම්බෙනව නෙමෙයි. ඒ නිසා පවුලේ 5 දෙනෙක් යන්නේ 5 ආකාරයකට යන සංසාර ගමන. පිංගතුනි අරයා නිසා මෙයා නිසා මේ පුද්ගලයා නිසා කණ්ඩායමක් නිසා කවුරුත් නිසා ඔබ අකුසලයක් කරගත්තොත් ඒක විපාක ඔබමයි අරගෙන යන්න. එයා නිසයි මෙයා නිසයි කියලා කාගෙවත් පිටින් තියලා ඔබට බේරෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා මේ ධර්ම කාරණා ටික හොඳට හිතන්න. හැම වෙලාවෙම මේ ව්‍යාකූල වෙච්ච වෙලාවක් සමහරලාට ඔබට මේ බණ ඇහෙනකොට පවා හිතට තරහක් කේන්තියක් යන්න පුළුවන්. ඔය කියන ඒවා කොහේ කරන්නද? හාමුදුරුවෝද අපිට කන්න දෙන්නේ. හාමුදුරු නම් බණ කියයි අපි පෑ ජීවත්තෙන් එහෙම හිතෙනවා සමහරලාට. ඒක තමයි හිතේ ස්වභාවය. සමහරුන්ට ද්වේෂය කේන්තිය වෛරය බලවත් වනාට පස්සේ අපාය ගැන කියද්දි හිතෙනවා කමක් නෑ අපාය ගියදෙන් කියලත් හිතෙනවා. අපාය ගියත් කමක් නෑ වෙන ඕන දෙයක් වෙච්චදෙන් හිරේ ගියක් කමන්නෑ අපාය වැටුනත් කමක් නෑ. ඒ විදිහට හිතට ද්වේෂය කේන්තිය බලවත් වනාට පස්සේ ආදීනවයට බය නැති වෙනවා. ඔබ බලන්න සමහර පුද්ගලයෝ නොයෙක් දරුණු අපරාධ කරනකොට ඒ වෙලාව හිත ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් යටපත් වනාට පස්සේ ඔහුට ලැජ්ජ බය නැති වෙනවා. අනතුරපයෙන් නැති වෙනවා. වෙන විපත ඕන දෙයක් වෙච්ච දෙන් කියලා හිතෙන. ඒ වෙලාවට එන ෂණික කෝපය කේන්තිය තරහව ඒ සියල්ලත් එක්ක ආදීනවේ වැහිලා යනවා. ඒ නිසා පිංහතුනේ නිතර හිතන්න ඔබ බේරගන්න කවුරුවත්නෑ. හැම වෙලායම හිතන්න මම යම් කුසලයක් කරොත් ඒක විපාක අරගෙන යන්නේ මමයි. මම මගේ හිත රැකගත්තොත් මමයි ඒක විපාක අරගෙන සංසාරයන්. ඒ නිසා පින්වතුනි මේ අසීරු වෙලාවේ හිත හදාගන්න අමාරුම වෙලාවේ දහසක් ප්‍රශ්නවලින් පීඩා විඳින වෙලාවේ ප්‍රශ්න නැතුව නෙමෙයි අපිට තේරෙනවා. ඔබේ ජීවිතවල ඔබ බොහෝ අසරණ වෙච්ච වෙලාවක් සමහරලාවට සල්ලි තිබ්බත් කන්න නැති වෙලාවක් දැන්. කෝටිපතියෙක් වුණත් ව්‍යාපාරයක් කරපු මිනිස්සෙක් වුණත් මොන තරම් ලොකු ගෙවල් හදාගෙන හිටියත් සමහරලාවට ගෙදර ගෑස් එක නෑ දැන්. සුපිරි යාන වාහන තිබුණට තෙල් ටිකක් නෑ පාරේ ය아가න්න. කන්න නෑ. කඩවල් වල සමහරලාවට අවශ්‍ය අත්‍යවශ්‍ය බඩුවක් ගන්න විදියක් නෑ සල්ලි තිබ්බට. නැති බැරි මිනිස්සු සාමාන්‍ය එදා වේලා හම්බ කරගෙන ජීවත් වෙච්ච බොහෝ පිරිසක් අන්ත අසරණ වෙච්ච වෙලාව. ඒ වගේම මිනිස්සු තුල ඉරිසියාව, වෛරය, කේන්තිය සමහර වෙලාවට අදාළ වගකිය යුතු පුද්ගලයෝ ගැන පමණක් නෙමෙයි. යමක්කමක් තියෙන ගමේ ඉන්න හොඳට ජීවත් වෙන මිනිස්සයා ගැනත් ඉරිසියාව බලවත් වෙනවා. මෙවුන් නම් කාලා බීලා හොඳට ඉන්නවා ඇති.
අපිට තමයි කන්න නැත්තේ කියලා සමහර වෙලාවට කෙනෙක් තමන්ගේ උත්සාහයෙන් වීරියෙන් දියුණු වෙලා හොඳ ගෙයක් දොරක් හදාගෙන සැපසේ ඉන්නවා දකිනකොට ඒ පුද්ගලයා ගැන ඊරිසියාවක් වෛරයක් හිතේ උපදින. ඒක තමයි සාමාන්‍ය මනුස්සයන්ගේ හිතේ ස්වභාවය. ආදායම් විෂමතාවය වැඩි වෙනකොට මිනිස්සුන්ට ජීවත් වෙන්න ගොඩක් අපහසු වෙනකොට මූලික අවශ්‍යතා ටික සපුරගන්න බැරි වෙනකොට මිනිස්සු ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් සමහර වෙලාවට ගුණධර්ම පිරිහිලාම යන කාලයක් එනවා. ඔබ අහලා ඇති බැමිණිතියා සාය කියලා අපේ රටේ විශාල සාගතයක් නියඟයක් ඇතිවෙච්ච කාලයක් තිබිලා තියෙනවා. වලගම්බා රජ්ජුරුවන්ගේ කාලේ ඒ කාලේ මිනිස්සු කොච්චර දරුණු වුණාද කියන්නේ අවසානයේ මිනිස්සුන්ව මරාගෙන මිනිමස් කෑව කියලා ඉතිහාසෙ තියෙනවා. එතකොට අපේම රටේ අවුරුදු 100 ගණනකට පෙර බැමිණිතියා සාය නමින් ඒ මහා සාගතයක් ඇතිවෙච්ච කාලේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව මිනිස්සු අසරණ වෙනකොට මිනිස්සු දරුණු වෙලා මිනිස්සු එකිනෙකා මරාගෙන මිනිමස් කන මට්ටමට පවා මිනිස්සුන්ගේ මනස දරුණු වුණා. සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේලා පවා අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා හුදකලාව බණ භාවනා කරගෙන කැලෑවල් වල ගුණධර්ම වඩාගෙන හිටිය ඇතැම් භික්ෂූන් වහන්සේලා පවා මිනිමස් කන කණ්ඩායම් වලට ගොදුරු වුණා කියලා අපේ ඉතිහාසෙ තියෙනවා. එවැනි ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ නිසා පිංගතුනි මෙවැනි යුගයක හැබැයි මතක තියාගන්න හැමදාම පවතින්නේ මේ අසීරුතා මේ අමාරුතා සමහර වෙලාවට තව මාස කීපයක් ඉදිරියේ හැබැයි ඔබට හිතෙන්න පුළුවන් කොහොමද අපි තව මාසයක් දෙකක්වත් ඉවසන්නේ. පිංගතුනි වෙන කළ යුතු දෙයක් ඇත්තෙම නැත්නම් ඔබට පුළුවන් විදිහට ඉවසීමකින් ගුණධර්මයක් වඩාගන්න වෙනවා. ඔබ ඔබේ හිත රැකගන්න උත්සාහයක් ගන්න. මේ වෙලාවේ අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ඔබට දෙන්න පුළුවන් ධර්මාවවාදය. ඔබේ හිතේ කෙලෙස් යටපත් වෙන විදිහට හිත සංසිඳෙන විදිහට අවවාදය. ඒ ඇරෙන්න ඔබේ ද්වේෂය ඇවිස්සෙන විදිහට ඔබේ කෙලෙස් ඇවිස්සෙන විදිහට හැබැයි සාමාන්‍ය මනුස්්‍යයන්ගේ ස්වභාවය තමයි දැන් ඔබ හිතන්න සාමාන්‍යෙන් කෙනෙක් අඩනකොට එයාගේ අදහසට ගැලපෙන විදිහටම තව කෙනෙක් ඔයා හරි අනේ බලන්නකො මෙහෙම වුණාන කියලා එයාට තවත් අඩන්නම කාරණා කිය ඒකට උපදෙස් දෙනවනං අන්න ඒකට හිත කැමති වෙන. ඒක තමයි කෙලෙස් වල ස්වභාවය. කෙනෙක් ද්වේෂයෙන් වෛරයෙන් පුපුර තව කෙනෙකුට බනිනකොට එයාගේ පැත්තට කතා කරනවන. ඒ දවේශයට තවතවත් පෝර දමමින් ඒ පුද්ගලයාගේ අදහසට අනුබල දෙමින් ඒ පැත්තටම කතා කරනවනං කෙනෙකුට හිතෙන්නේ මෙයා හරි මෙන්න මෙයා තමයි මගේ පැත්තට ඉන්නේ. එයා තමයි මට හොඳම යාළුව වගේ පේන්න පුළුවන්. හැබැයි පිංහතුනි ඔබ අමාරුවෙන් වුණත් ද්වේෂයේ දමනය කරගන්න තියන්නේ අකමැත්තෙන් වුණත් මෛත්‍රියෙන්මයි. හිතේ ඇවිස්සීම යටපත් කරගන්න තියෙන් හිත සංසිදවා ගැනීමෙන්මයි. කෙලෙස් යටපත් කරගන්න තියෙන්නේ ධර්මයෙන්මයි. ඇවිස්සිච්ච හිතක් කලබල වෙච්ච හිතක් බිය තැති ගැනීමෙන් ආතුර වෙච්ච මනසක් ධර්මයෙන්මයි සුවපත් කරගන්න තියෙන්. ඒ නිසා මේ වෙලාවේ අමාරුවෙන් වුණත් පන්සිල් ටික රකින්න උත්සාහයක් ගන්න. සමහර වෙලාවට අමාරුවෙන්න පුළුවන්. කොච්චර දහසක් කරුණු ද්වේෂය ඇතිවෙන කේන්ති ඇතිවෙන සාධාරණ කරුණු තිබුණත් ඔබ අපාය ගැනවත් හිතලා සංසාර බය ගැන හිතලා ඔබේ හිත ඔබ රැකගන්න උත්සාහයක් ගන්න. අමාරුවෙන් හරි මෛත්‍රිය පුරුදු කරගන්න දක්ෂවෙන්න. සමහර වෙලාවට හිත බුදුන් වදින්නවත් හිත කැමති නැතිවෙන්න පුළුවන්. වෙන දවගේ නෙමේ බුදු පහන තියන්නවත් හිතෙන් නැතිවෙන්න පුළුවන්. බණක් අහන්න ඉස්සර බණ ඇහුවට දැන් හිත එකඟ නැතිවෙන්න පුළුවන්. හැබැයි අමාරුවෙන් හරි බුදුන් වඳන්න. හිත හදාගෙන ගෙවල්වල පිරිත් ටිකක් කියන්න. මේ අසීරු වෙලාවේ රතන සූත්‍රයේ මහාමංගල සූත්‍රය කරණීමිත්ත සූත්‍රයේ අපට ආශිර්වාදය ලැබිච්ච අපේ පැරැන්නම් පවා මනුස්්‍යයන්ගේ ජීවිතයට සෙත සාන්ති ආරක්ෂාව සලසපු
මේ 3 සූත්‍රය ආරක්ෂිත දේශනා හැටියට භාවිතා කරා. ඔබ ගෙවල් වල මේ වෙලාවේ එකතු වෙලා බුදුන් වඳින්න. තමන්ගේ හිත රැකගන්න උත්සාහයක් ගන්න. අන්න එතකොට මෙවැනි අසීරුම වෙලාවක ඔබට ඔබේ හිත රැකගෙන ඔබට ආරක්ෂා වෙන්න පුළුවන්. එනිසා පින්වතුනි මේ කියපු ධර්ම කාරණා හොඳට හිතන්න. ඔබ බේරගන්න කවුරුත් නැහැ. ඔබේ අම්මා තාත්තට ඥාතියෙකුට යාළුවෙකුට හිතවතෙකුට කණ්ඩායමකට ඔබ අපායෙන් බේරන්න බෑ. ඔබ උත්සාහ කරොත් ඔබටයි ඔබේ හිත ධර්මයේ තුල පිහිටවා ගත්තොත් ඔබට බේරෙන්න පුළුවන්. සමහර වෙලාවට ඇඟිලි දික් කරන්න පුළුවන්. අන්න අර හාමුදුරුවරු මෙහෙමයි මේ හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ වැරදි කරනවා නම් ඒ හාමුදුරුවෝ අපායයි. හැබැයි ඒ හාමුදුරුවෝ නිසාවත් අර හාමුදුරුවරු නිසාවත් ඒ පුද්ගලයෝ නිසාවත් ඔබ තුල ද්වේෂයක් වෛරයක් බලවත් කරගෙන ඔබ අකුසල් කරගත්තොත් ඒකේ විපාක අරගෙන යන්නේ ඔබයි. ඒ නිසා ලෝකයාම අකුසල් කරත් ඔබ හිත හදාගන්න මම කුසල් වඩනවා. ලෝකයාම වැරදි පාරේ ගියත් මම නිවැරදි මාර්ගේ ගමන් කරනවා. අන්න එහෙම හිතලා වීරිය වඩන කෙනාට ධර්මයේ දියුණු කරගෙන හිත රැක ගන්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ අසීරු මොහොතේ අමාරු කාලේ රටේ නොයෙක් ප්‍රශ්න ගැටලු පීඩා බලවත් වෙලා කාල විපත්තියකට පත්වෙලා ඉන්න වෙලාවේ ඔබ හැම දිනාටම මේ ධර්මානු ශාසනා ඔබේ හිත කුසලේ පිහිටවාගෙන හිත රැකගෙන ධර්මයේම හිත පිහිටවාගන්න අනුශාසනාවක් බවට පත්වේවා. ඔබ හැම දිනාටම උතුම් ධර්මයේම දියුණු කරගන්න වාසනාව ආශිර්වාදයම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.